බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุสาธุสาธุสมันตาจักรวาลีสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนีราจัสสะสุนันตุสักกมุขตังธัมมัสสะวรกาโลอะยังบดันตาธัมมัสสะวรกาโลอะยังบดันตาธัมมัสสะวรกาโลอะยังบดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโต
සම්මා සම්බුද්දස්ස. යානිද භූතානි සමාගතානි බුම්මානි වාරා නිවරන්තලික්ඛි සම්මේව භූතා සුමනා භාන්තු අතෝපි සක්කත්ත සුනන්තු භාසිතං. තේරාසනයේ වැඩ සිටින ඔටාවා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපතීස්වර සදා පූජනීය අවසරයි වරස්මුල්ලේ සිරිසුමනා විධාන අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අද ධර්ම ශ්‍රවණයේ සඳහා සදී පැහැදී සිටින වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද පින්වතුන් සඳහා ධර්ම දේශනා මාතෘකාව වශයෙන් තෝරාගත් මේ ගාථා පාඨය ශ්‍රවණය වෙනකොටම පින්වතුන් දන්නවා කුමන සූත්‍රයක් ගැනදයි මේ ධර්ම දේශනා කරන්නේ කියලා. රතන සූත්‍ර දේශනාවේ ඇතුළත් වන මොන්ම ගාථාවයි මායි ගාථා මාතෘකා කරගත්තේ. ගාථා මාතෘකා කරගත් ගාථාව මොනක් නෙවෙයි, මෙතෙක් කල් ඔබ අසන මේ පිරිතේ අර්ථය සොයාගෙන යන ගමනේදී මින් කියවෙන බුදු බණ පදය කුමක්දයි වටහා දෙන්නටයි අද මම ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වතුනි, රතන සූත්‍ර දේශනාවේ නිදාන කතාවේ දැක්වෙන සමහර විට ඔබ නොසිතූ කරුණු මෙහි ඇතුළත්ව තිබෙන්නට පුළුවන් නිසා පළමුවම ඒ ගාථාවේ සූත්‍ර දේශනාවේ නිදාන කතාව සැකෙමින් වත් පින්වතුන්ට මතක් කරන්න ඕන. මේ උතුරු සිදුවුණු තුම්බිය සිදුවුණු විශාලා මහනුවරේ තත්ත්වය ඔබ ඇහුවා. පින්වතුනි, එදා සමාජයේ ලිච්ඡවි රජදරුවන් කියන්නේ සමූහාණ්ඩු පාලනයක් කළ, ඒ වගේම දේශ දේශාන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ජීවත් වුණු පාලකයන් පිරිසක්. එහෙම තිබෙද්දිත් 7707 දෙනෙක් වශයෙන් මේ රාජ්‍ය පාලනය කළ රජකුමාරවරු පිරිසක් මෙතරම් හොඳට පාලනය කරන කාලයක මේ රටේ ඇති වෙනවා මහා නියගයක්, ඒ වගේ මේ සමග සාගතයක් ඇති වෙනවා. මෙන්න මේ සාගතයත් එක්ක ඇතුණු පළමු බිය අනතුර තමයි දුර්භික්ෂ බිය කියලා දේ. ඔබ දන්නවා සාගතයක් ඇති උනායි කියනකොටම එහෙමනම් රටවාසීන්ට මොන වගේ තත්ත්වයක් ඉරණම ඇති වේද කියලා. විශාලා මහනුවරේ පමණක් නෙවෙයි, ඇතම් කාලවල මේ රටේ ලෝකයේ ඇතම් රටවල සිදුවන සාගත පිළිබඳ ඔබ අසන ඇති. මෙන්න මේ විශාලා මහනුවරත් සුවිශාල ජනතාවක් මැරි ඇදහැලෙන්නට පටන් ගත්තා. මේ සාගතයත් එක්ක පැතිරී ගියා රෝගී තත්ත්වයන්. හමුවේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වුණා. මෙන්න මේ රෝගී තත්ත්වයක් පැතුරුණා. මේ රෝගිය කියනවා අහිවාතක කියලා. අහිවාතක කියන්නේම අහි කියන්නේ සර්පය. මේ සර්පයන් අනුභවයෙන් හෝ ඒහා මුසුණු විෂකින් හෝ ඇතිවෙච්ච රෝගයක් වෙන්නට ඇති කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද අද COVID-19 කියන රෝගයේ පවා ඇතිවීමේ මූලාරම්භය සර්ප විෂ අනුභවය කියන දේ අපිට ආරංචි වුණා. ඒ වගේම මීට පෙර තිබුණු
ඇතම් වෛරස් රෝගවලටත් මේ සර්ප විස මූලික වුණු බව අපි අහලා තියෙනවා. ඔය සාස්සනි රෝගවල මූලාරම්භයත් එහෙමයි. එදා විශාලා මහනුවර මේ අහිවාතික කියන රෝගයෙන් මිනිස්සු මැරි මග ඇදහැලෙන්නට වුණා. තැන් තැන් වල වීදි වල පවා මල කඳන් තිබුණා කියලා මේ කතාවේ සඳහන් කරනවා. ඒ වගේම මේ අහි කියන එක අහිනාදට්ටෝ කාලංකරී එක භික්ෂුවක් සර්පයන් දෂ්ට කළ මිය ගිය නිසා සූත්‍ර දේශනාව ආරම්භ වෙන අවස්ථාවක් අපි දකිනවා. මේ සූත්‍ර දේශනාව ඒ සර්පයන් සර්පරාජ කුලවලට මෙත් වැඩීමේ අවස්ථාව දකිනවා. ඒ වගේම අහිවිච්චිකා සතකදී උන්නානාභි සරබුව මෝසිකා කතා මේ රක්කාදී වශයෙන් සර්පයන්ගෙන් වෙන උදුරු වලින් වැළකෙන්නට කියලා පිරිත් දේශනාවක් අපිට තියෙනවා ඇනෝම් පිරිත් දේශනාවේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලින් පේනව පින්නතුන්ට තේරුම් ගන්න ඕන මේ වසංගත තත්ත්වයක් ලෝකෙ පැතිරලා යන වෙලාවක මෙබඳු රෝග පීඩාවන් නිසා ලෝකයේ අදත් මිනිසුන් ව්‍යසනයන්ටපත් වෙනවා කියලා. එහෙනම් ඇතුණු දුර්භික්ෂ බයත් එක්ක ඊළඟට ඇතුණු බිය තමයි මේ සියලු දෙනාටම අමනුෂ්‍ය බිය ඇති වෙන්න පටන් ගත්තා. රෝග බිය ඊළඟට අමනුෂ්‍ය බිය. රෝග බියක් ආව අහිවාතික රෝගයක් සමග. මේ රෝගී මිනිස්සු මැරෙනකොට මේ මිනීවරට ආශකල අනුභවයට ගන්නා වූ പ്രേත කොට්ටාස භූත කොට්ටාස එන්න පටන් ගත්තා. මේ මුළු නුවරම මෙමදු අමනුෂ්‍යයන්ගෙන් පිරුණා. අන්න අමනුෂ්‍ය බිය පැතිරී ගියා. පළමුව දුර්භික්ෂ බියක්, දෙවනුව රෝග බියක්, තුන්වෙනුව අමනුෂ්‍ය බියක් පැතිරෙන්නට පටන් ගත්තා. මේ විශාලාව මහනුවර. මේ ප්‍රදේශයේ විතරක් ඇතුණු රෝගයක්. එතකොට මේ ප්‍රදේශය මේ රෝගات නැතිලා මේ තුම්බීම් පෙළෙනකොට මේ හිටපු පාලකයන් අතර ලොකු කතා බහක් ඇති වුණා. අපි දැන් මොකද්ද කරන්නේ? මේ රටේ ඉන්නවා ෂට් ශාස්ත්‍රෝ. ඊයේ ගෙන්නලා මේකට අපි සුදුසු පිළිමයක් යොදමුද? තවත් පිරිසක් කියනවා නැහැ. අර භගවත් බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ වඩම්මගෙන ඇවිත් අපි මේකට කාරණා විමසමු. බොහෝ දෙනා අතර වාද විවාද කතා ඇති පැතිරී යද්දී මේ අතර වාරේ මේක පිළිබඳව තවදුරටත් බලා නොහැකි නිසා මිනිසුන් රාජ්‍ය පාලකයන්ට දොස් නගනවා. ඔබේ වරදින් මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා රටවැසියන් බේර ගන්නට කටයුතු කළ පාලකයෝ තීරණය කළා. එහෙමනම් ඒ 7707 දෙනා අතර කුසපත් ඇදලා කවුද අපි වඩම්ම ගන්නේ එක් කරගෙන ඉන්නේ කියලා තීරණයක් ගන්න කියලා. හැමදෙනා අතරින් වැඩිම ඡන්දයක් හිමි වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ වඩම්මාගෙන ඇවිත් මේ ප්‍රශ්නේ निराකර ගමු කියලා. ඊ අනුව කෝසල ජනපදයට ගිහිල්ලා බිම්බිසාර රජතුමාගෙන් විමසනවා අපට බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට වඩම්මා දෙන්න අපි මහත් කරදරයකට පත් වෙලා ඉන්නේ කියලා. රජතුමා කියනවා මගෙන් අවසර ගන්න ඕනේ. අන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩෙන උන්වහන්සේගෙන් අහලා තොරතුරු දැන උන්වහන්සේ කැමති නම් කරගෙන යන්න කියලා. මේ පිරිස ගියේ නැවකි. එතකොට මේ බව සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේට මේ ආරාධනාව කළාම බැලුවම විශාලා මහනුවර මේ මුළු නුවරම ගිලගෙන විශ්සෙනටපත් වුණු තුම්බියකින් පෙළෙන බව දැක්කා. මේ දුර්භික්ෂ බයත් රෝග බයත් අමනුෂ්‍ය බයත් පැතිරලා යන ආකාර උන්වහන්සේගේ නුවණින් උන්වහන්සේ දකිනවා. ඒ දැකුණ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ස්ථානයට ගොස් මම රතන සූත්‍රය දේශනා කළොත් මේ උවදුර වලින් මිනිසුන් වළක්ව ගන්න පුළුවන් කියලා. එහෙම කළාම බුදුරජාණන් වහන්සේ යන්න කැමති වුණාම රජතුමා මොකද කළේ? නැවක් ඒ මොහොතේම සකස් කරගෙන පිළිල කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පත්ව සිටි ආනන්ද හාමුදුරුවෝ සමගින් ඒ ස්ථානට වැඩම කළා කියලා. ලිච්ඡවී නුවරට විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස ගොස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය විශාලා නුවර තබන සැනින්ම පින්වතුනේ මහා වැසි වැටිලා අල විශාලා මහනුවර තිබුණු අර සියලු මල කඳා උඩට පිරෙන තරම් විශාලාව ජලයෙන් පිරුණු බව සඳහන් කරනවා. අර සියල්ලම
ගංගානම් ගඟට සෝදාගෙන ගිය බව සඳහන් කරනවා. දැන් උන්වහන්සේ වඩින්නේ පිරිතක් දේශනා කරන්න. මේ දේ සිද්ධ වෙනවා. දෙවිවරු සතරවරන් දෙවිවරු මේ නුවර රැකවල්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා සියලු නුවරට දෙවිවරු වෙනවා. අන්න මේ දේ සිදු වෙනකොට අර අමනුෂ්‍යයෝ තථාගත බුදුරජාණන් වහන්සේෙන් වැඩම කරනවා. සතරවරන් දෙවිවරු වෙනෝ දකිනවා. මේන් බියටපත් වුණු අමනුෂ්‍යයන් පලා යන්නට හැංගෙන්නට පටන් ගත්තා කියලා සඳහන් කරනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේදී ඒ වගේම ඒ පාත්‍රයේ පැන් පුරවලා උන්වහන්සේට රතන සූත්‍රය උගන්වලා නුවර පුරා පෞර වටා අහු මුළු වලට පවා පිරිත් කියමින් පැන් ඉසින්නට උන්වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට අනුදැනවදාලා. ඒ අනුව අන්න රතන සූත්‍ර දේශනාව දේශනා කළා කියලා සඳහන් කරනවා. ඒ රතන සූත්‍ර දේශනා මුළු නුවරට දේශනා කරමින් ආනන්දාරෝ පැන් ඉසිද්දී ඉසල අවසන් වුණා. සාධන ලද විශේෂ ශාලාවක බුදුරජාණන් වහන්සේ වැඩ සිට සද්ධර්මය දේශනා කළා. මේ රතන සූත්‍රය ආශ්‍රිත කරගෙන සද්ධර්මය දේශනා කළා. දැන් එතකොට පින්වතුනි මෙතන සිට මම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළායයි සැලකෙන ඒ සද්ධර්මය මොන වගේ දේශනාවක්ද දේශනා කරන්නට ඇත්තේ කියලා අපි එහෙමනම් රතන සූත්‍රය ඔස්සේ කරුණු කාරණා විමසා බලමු. පින්වතුන්ට පළවෙනි ගාථාවේදී පැහැදිලි කරනවා යානීද භූතානි සමාගතානි බුම්මා නිවාන් තලික්කේ. මේ ස්ථානයට රැස්වුණු පොළොවේහි හෝ ඒ වගේම අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද? අහසෙහි වූ අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවද? ඒ සියලු භූතයෝ සියලු අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ විත්වා සුමනා භවන්තු සතුටු සිත් ඇත්තෝ විත්වා කියලා අන්න පළවෙනි අවස්ථාව කියලා. ඒ විතරක් නෙවෙයි මගේ වචනය අසත්වා මගේ වචනය අසත්වා තුමුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තස්මාහි භූතානි සාමේත. ඒ විතරක් නෙවෙයි මගේ වචනය අසත්වා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා සියලු දෙනා විසින්ම නිසාමේත මගේ වචනය අසව. නැවතත් කියන නිසාමේත සුනන්ත කියලා අසත්වා නිසාමේත අසව. විධානයක් කරනවා අනක් කරනවා. එහෙම කියනවා. එහෙම දේශනා කරලා කියනවා මානුෂියාපජාය මෙත්තං කරෝත මානුෂියාපජාය. එහෙනම් මෙත්තං කරෝත මෛත්‍රිය කරව කියලා ඔන්න දෙවෙනි විධානයක් කරනවා. දිවාච රත්තෝච හරන්ති බලි තස්මාහිනේ රක්ඛත. ඊළඟට තව විධානයක් කරනවා රක්ඛත කියන. මුල් ගාථා දෙකේ පින්නොතනේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන උගන්වලා තියෙන දේශනා කලේ මෙතන බලන්න. කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එකපාර මේ සියලු සත්‍යය ඉලවන්න අර අපි ඉලවන වගේ ඉලවන්න ගියේ නැහැ. කවුරුවත් ඉලවනවා ඈ බලකලේ නැහැ. මොනවද කලින්ම කිව්වේ? සතුටු සිත් ඇත්තෝ බවට පත් වෙත්වා. පොළොවේ හෝ අහසේ හෝ කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදෙනාම සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මගේ වචනය අසත්වා කියලා මෛත්‍රී සිත් පහළ කරගෙන ඒ හැමදෙනා විසෙහි මේ කරුණ කියන්නේ. මෛත්‍රී සිතින් ඊළඟට එහෙම කියලා කියනවා භූතේනි මේ බණ නිසා නේද මගේ වචනේ අසව. දන්නවනේ බුදුරජාණන් වහන්සේ දෙන අනක් නොපිළිපැද්දොත් කෙනෙකුට තවත් නිමේෂයක් ජීවත් විය නොහැකි වෙනවා. ඒ තරම් බල සම්පන්නයි තෙද සම්පන්නයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ අන පින්වතුනි. ඊළඟට සතුටු සිත් ඇත්තෝ වෙත්වා එහෙම කියලා අසත්වා කියලා නිසාමේත කියලා මගේ වචන අසව් කියලා කාටද කියන්නේ? ඒ අයට කියනවා නුඹලා හැමදෙනාමත් මිනිස් ප්‍රජාවට මෛත්‍රිය කරන්න. මේ වගේ රෝග පීඩාදීන් පෙරලා විනාශ කරන්න එපා. මේ දේශේ විනාශ කරන්න එපා. ඒ ආරක්ෂා කරන්න. රක්ඛත ආරක්ෂා කරන්න. නොපමාවම අපමත්තා තේ රක්ඛත. නොපමාවම මේ පිරිස ආරක්ෂා කරන්න කියලා
මුල් ගාථා දෙකකින් කියනවා. දැන් මේ අයට පිටුපාන්න පුළුවන්ද මේ විදියට බුදුරජාණන් වහන්සේ කියපු කාරණා? පිටුපාන්න බෑ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේ රත්නත්‍රය අතර බුදුරජාණන් වහන්සේ මේ රත්නත්‍රය අතර මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් කරනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මෙහෙම මුල් ගාථාත්‍රයෙන් ප්‍රකාශ කරලා අන කරලා මෙයට තවදුරටත් පැහැදිලි කරනවා මේ රත්නත්‍රය කියන්නේ කවුද කියලා. බලමු පින්නතුනි රත්නත්‍රය කියන්නේ කවුද කියලා. ඔබ රත්නත්‍රය බුද්ධ ධම්ම සංඝ කියලා ඔබ දන්නවා. ඔබ එච්චරද දන්නේ? තව ගාථා තුනක් දන්නවා. එච්චරද දන්නේ? ඊටත් එහා ගුණයන් මේ තුන් රත්නත්‍රය තුල තුනුරුවන් තුල තියෙනවද නැද්ද කියලා මේ රතන සූත්‍රය තුල ඔබ විමසා බලන්න වටිනවා. මේක හුදෙක්ම gedara මේ ශබ්දය ඇසෙනට සලස්වීමෙන් ලබන ප්‍රතිඵලයට වඩා මහා බලයක් රැස් කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. අද gedara මේ රතන සූත්‍රය ඇහෙනකොට ඔබ 108 වර හෝ වෙන යම් සංඛ්‍යාවක් වහනකොට හිතන්න ඕන මම මේ අද අහන්නේ ශ්‍රවණය කරන්න සලස්වලා තියෙන්නේ මේ රත්නත්‍රී ගුණ නේද කියලා. ඊළඟ කියනවා යම් කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේ සුවායම්. මොකද්ද මේ කියන්නේ? මේ මිනිස් ලෝකේ, නාග ලෝකේ, ලෝකේ අන්තනක යම් ධනයක් තියෙනවනම්, වටිනා මහාර්ග වස්තුවක් තියෙනවනම්, ස්වර්ගයේ හෝ වේවා, ඒ තියෙනවනම් ඒ අන් කිසිවක් නෙවෙයි මේ උතුම් රත්නත්‍රයයි. තථාගතේන සමන් යම් පනීතං රතනම් පනීතා. මේ රත්නත්‍රය තරම් ධනයක් වස්තුවක් වෙන නැහැ. ඒ වගේම ඔවුන් අතුරෙන් තථාගතේන සමන් නත්ති. මේ තථාගතයන් හා සමාන රත්නත්‍රයක් ඇත්තේ නැහැ. බුදුරදුන් කෙරෙහි මේ රත්න භාවය පැහැදිලිවම තියෙනවා. ඒක බොහොම ප්‍රණීත දෙයක්. ඒ වගේ මේක සත්‍ය දෙයක්. ඒ තියෙන සත්‍යය ස්වර්ථයෝතු මේ උතුම් රත්නත්‍රයෙන් බුදුරදුන් තමයි පළමු රත්නය, අගනාම රත්නය. ඒක සත්‍යයක්. අන්නේ සත්‍ය බලයෙන් ඔබ සෑම දිනම අර රෝගීටපත් වුණු මිනිසුන් පමණක් නෙමෙයි. මෙතන රැස්වලා හිටිය දේව, භූත, මනුස්ස කියන සියලු දෙනාම සුවපත් වේවා කියන ප්‍රාර්ථනයයි පළමුව කලේ. සත්‍යක්‍රියාවයි පළමුව සිද්ධ කලේ පින්නතුනි. දැන් එතකොට මේ තුන්වෙනි ගාථාව ඉඳලා ඉදිරියට එන ගාථාවලදී පැහැදිලි කරනවා. දෙවෙනි ගාථාවෙත් කියනවා මේ ධර්මයේ ගුණ. එහෙම කියනවා. පින්නතුන් පොඩ්ඩක් මදකට මේ ගාථාවෙන් එහාට යනකොට චුට්ටක් අවධානය යොමු කරන්න ඕන මේ බුදු ගුණ කියන්නේ මොනවද කියලා. මේ වස්තු තුන, උතුම්ම රත්න තුන තමන්ගේ පිහිට ලෙස ඔබ පිළිගන්නවද? ඔබ පිළිගන්නවද? ඔබ කියනවා. ඔබ පිළිගන්නවා නම් මම දැන් ඇහුවොත් ඇයි එහෙනම් දේවාල ගානේ වෙන දේවල් සරණ යන්නේ නැද්ද ඔබ? ඒත් කියනවා. එහෙනම් ඔබ රත්නත්‍රය පිළිගත් කෙනෙක් කියලා ඔබ කොහොමද කියන්නේ? මතක තියාගන්න රත්නත්‍රය ගැන දැන සිටිය කෙනා තමයි බෞද්ධ කියන්නේ. ඔබ එහෙම යන්නේ ඇයි? මම රත්නත්‍රය පමණක් සරණ ගිය කෙනෙක් නෙවෙයිනේ. තවත් දෙවි දේවතාවුන් සරණ ගිහින් ඉන්නවා. තව තනක් මොන හරි දෙයක් වුත් එතනත් සරණ යනවා. ඒ නිසා ඔබ උපතින් බෞද්ධුණු කෙනා මේ සියලු දේ සරණ යනවා. ඒ නිසා ඔබේ බෞද්ධකම ඔබ රැක ගන්න නම් මෙන්න මේ රතන සූත්‍රයේ කියන තුනුරුවන්ගේ ගුණ ඔබ දැනගත යුතුමයි. ඔබ දැනගන්න ඕන. නියම බෞද්ධයෙක් වන්න නම් ඔබ පූර්ණ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ තෙරුවන්ගේ ගුණ දැනගත්තොත් පමණයි. එහෙනම් බොහොම උනන්දුවෙන් මේ තෙරුවන්ගේ ගුණ දැනගන්න ඕන. එහෙනම් පළමු රුවන තමයි බුද්ධ රත්නය. බුදු ගුණ අනන්තයි. සාමාන්‍ය ජනතාවට තබා රහතුන් වහන්සේටවත්
මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. බුද්ධෝපි බුද්දස්ස භනීය වන්න යනුවෙන් වදාළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ විසින් වෙන දෙයක් කියන්නේ නැතුව කල්පයක් මුල් රැඳවල් දෙකේම නොනවත්වාම බුදු ගුණ වදාළොත් ඉතිරි කල්පය ගෙවි ගියා ඒ බුදු ගුණ කීම බුදුරජාණන් වහන්සේටවත් අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. අනන්ත වූ බුදු ගුණ මේ ගුණ සම්භාරය සාමාන්‍ය ජනයාට වැටහෙන්නේ නැහැ කියන එක අහන්න දෙයක් නෙවෙයි. ස්වල්පයයි වැටහෙන්නේ. ඒ නිසා ඒ ස්වල්පය හරි අවබෝධ කරගත්තා නම් අන්න ඔහුට බෞද්ධ කියන නම අපිට භාවිත කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේ පින්වතුනේ මේ පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කොච්චරද කිව්වොත් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ඉන්න ඕන බුදු ගුණ කියලා අවසන් කරන්නේ ඒ කල්පයක් කියත් ඒ ගුණ කියලා අවසන් කරන්න බෑ. යම්කිසි සෝවාන් පුද්ගලෙක් බුදු ගුණ දැනුම තියෙන සෝවාන් පුද්ගලයෙක් හිටියොත් ඒ පුද්ගලයන් 100 දෙනෙකුට පුද්ගලයන් 100කට නැත්නම් 1000කට ඇති බුදු ගුණ දැනුමට වඩා දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයෙකුට තියෙනවා. සකෘදාගාමී පුද්ගලයන් 100කට නැත්නම් 1000කට බුදු ගුණ දැනුමට තිබෙන දැනුමට වඩා දැනුමක් එක් අනාගාමී පුද්ගලයෙකුට ඇතයිද කියලා කියනවා. ඒ වගේම මේ අනාගාමීන් 100කට නැත්නම් 1000ක් දෙනාට තියෙන බුදු ගුණ දැනුමට වඩා දැනුමක් එක් අරහත් පුද්ගලයෙකුට තියෙනවා. එක් අරහත් පුද්ගලයන්ට තියෙන බුදු ගුණ දැනුමට වඩා මහත් දැනුමක් එක් අරහත් පුද්ගලයෙකුනේ අරහත් පුද්ගලයන් 100කට 1000කට එහෙම නැත්නම් තියෙන දැනුමට වඩා දැනුමක් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තියෙනවා. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරිනුත් පින්වතුනි මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චායන, මහා කොට්ටිත යන රහතන් වහන්සේලාට තිබෙන බුදු ගුණ පිළිබඳ දැනුම ඊටත් වඩා වැඩි බව සඳහන් කරනවා. ඉතින් මේ සතර මහතෙරුන්ගේ බුදු ගුණ දැනුමට වඩා දැනුමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට තියෙනවා. උන්වහන්සේලා දෙනමගිනුත් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන බුදු ගුණ දැනුම මහ විශාලයි. ඒ වගේම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන බුදු ගුණ දැනුමටත් වඩා බුදු ගුණ දැනුමක් පසේ බුදුරයන් වහන්සේ නමට තියෙනවා. මේ පසේ බුදුරයන් වහන්සේ නම රත් වඩා ඒ පසේ බුදුරයන් වහන්සේලාගේ බුද්ධ ගුණ ඥාණයට මහත් වූ බුද්ධ ගුණ ඥානය ලෞතුරා බුදු කෙනෙකුට තියෙන බව සඳහන් කරනවා. ඉතින් පින්නතුනේ මේ තුන්වෙනි ගාථාවෙන් කියන රත්න මේ ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ බුද්ධ රත්නය තරම් රත්නයක් ලෝකේ නැහැ. මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරනකොට හිතා ගන්න ඔය කරුණු ටිකින් සෝවාන් පුද්ගලයෙකුයි සිට සඳහන් කළ බුදු ගුණ දැනුමත් බුදුවරයන් වහන්සේ කෙනෙක් දක්වා බුදු ගුණ දැනුමේ තරම් ප්‍රමාණය කොච්චරද කියලා. එහෙමනම් සාමාන්‍ය ජනතාව වශයෙන් කටයුතු කරන ඔබට තිබෙන අල්ප වූ බුදු ගුණයවත් ඔබ රැකගෙන නොසැලෙන ශ්‍රද්ධාවක් නොසැලෙන ගතියක් ඔබේ සිත් තුළ ඇති කරගෙනද ඔබ ඉන්නේ කියන දේ ඔබ විමසා බලන්න ඕන. ඉතින් පින්වතුනි මම මේ කාරණා හිම සඳහන් කළේ පින්වතුන්ට මේ රතන සූත්‍රයේ තියෙන ගුණ සම්භාරය ඒ වගේ මේ සත්‍යක්‍රියාවේ නියම ඵල ඔබ ලබා ගන්න නම් ඔබ තුළ බුදු ගුණ දැනුම අනිවාර්යෙන් ඇති කර ගන්න ඕන. හතරවෙනි ගාථාව කියනවා මේ වගේ ධර්මයේ ගුණයක් පින්වතුනි. මොකද්ද? කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ ආදී වශයෙන් පැහැදිලි කරනවා. මොකද්ද මේ කියන්නේ? සාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ සාක්‍ය මුනි තෙම කයං විරාගං කෙලෙසුන් දුරු කරන මේ බුදුරජාණන් වහන්සේ කී දේශනා කරලා තියෙන මොකද්ද? කෙලෙස් දුරු කරන රාග විරාග ද්වේෂ ආදී රාග ද්වේෂ මෝහ ආදී විරාග මේ රාග ද්වේෂ මෝහ ආදී මේ කෙලෙස් දුරු කරන
එහෙමනම් විතරාගී, විත දෝෂී, විත මෝහී වෙන මග කියා දුන්නේ මේ කයම් විරාගම් කියලා කියන්නේ කය කියලා කිව්වෙ මොකද්ද? රාගය කපලා දාන. ඉවත් කරනවා, වෙනස් කරනවා, ඈඩ් කරනවා. කයම් විරාගම් කියලා සඳහන් කළේ ඒකයි. මේ තියෙන කෙලෙස් සිතුවිලි ඉවත් කරන්න පුළුවන් උනේ මේ ධර්මයෙන්. ඒක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මයෙන්. ඒ නිසා නතේන ධම්මේන සමත්තිකින්චි මේ ධර්මයට හැර වෙන කිසි දෙයකින් රාග ද්වේෂ මෝහ ආදී මේ කෙලෙස් සිතුවිලි දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මෙන්න මේක ධර්මයේ තිබෙනා වූ උතුම් ගුණයක්. ඒ නිසා මේ සත්‍ය බලන සූපත් වේවා. තුන බලන්න පින්නතුනි මෙතනින් කියනවා ධර්මයේ ගුණ. ඊළඟට කියනවා යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචි සමාධිමානන්තරිකඤ්ඤමා පස්වෙනි ගාථාව කියනවා. යම් බුද්ධ ශ්‍රේෂ්ඨතමේ කෙනෙක් විසින් පිරිසිදු යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළාද ඒ ආර්ය මාර්ගය ආනන්තරිකං සමාධි ආනන්තරික සමාධියයි. බුද්ධ ආදී ආර්යෝ එසේ කියද්දී මේ සමාධිය ආනන්තරික සමාධිය ලබා දෙන වෙන කිසිම දෙයක් නැහැ ලෝකේ. වෙන කිසිවෙක් නැහැ, වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් මේ උතුම් වූ සමාධිය ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය ගමන් කළොත්, ධර්මය අවබෝධ කරගන්නා වූ පිරිසට පමණයි. ඉතින් මෙන්න මේකත් මේ ධර්මයේ තිබෙන උතුම් රත්න භාවයක්. මේ ධර්මයේ තිබෙන උතුම් වැදගත්කම. ඉතින් එහෙමනම් මේ සත්‍ය බලන සූපත් වේවා කියලා පළවෙනි ගාථාවේ බුදු ගුණ. ඒ වගේම පළවෙනි තුන්වෙනි ගාථාවේ පළවෙනි දෙවෙනි ගාථාවෙන් කිව්ව වෙන අර්ථය පැහැදිලි කරලා තුන්වෙනි ගාථාවෙන් බුදු ගුණ ගැන කියනවා. හතර සහ පස්වෙනි ගාථා දෙකෙන් කියනවා පින්නතුනේ මේ ධර්මයේ ගුණ. මේ ධර්මයට පුළුවන් කෙලෙස් මරණසන්න සරලව ගත්තොත්. ඒ වගේම සිත සමාධිගත කරලා සමාධි සුවයටපත් කරලා ලෝතුරා සුවත් සාදා දෙන්නේ මේ ධර්මයෙන්මයි. එහෙනම් මේ ධර්මයේ ගුණත් අපි දැනගන්න ඕන. පින්වතුන් එහෙමනම් කල්පනා කරන්න ඕන මොකද්ද මේ ධර්මයේ කියන්නේ කියලා. මේ කියන ධර්මයට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනේ කොහොමද? අනුත්තරං ධම්මචක්කංච ආනාචක්කංච පවත්තේතු. ඒ අරහත් මේ බුදු ගුණය දේශනා කරද්දී කියනවානේ අනුත්තර වූ ධර්ම චක්‍රය හා ආඥා චක්‍රය පැවැත්වීමට සුදුසු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද? මේ ධර්මය මොනවද සඳහාද? මොනව නසන්නද මේ ධර්මය අපිට කියා දීලා තියෙන්නේ? කෙටියෙන්ම කිව්වොත් අපි දන්නවා රාග ද්වේෂ මෝහ ආදී නසන ධර්මයක් බුදුහාරු දේශනා කළා. සිත සමාධියට සුවයට සැනසීමට පත් කරන ධර්මයක් දේශනා කළා. එහෙනම් මේ ප්‍රතිවේද ධර්මය චක්‍රය දේශනා ධර්ම චක්‍රයයි කියලා ප්‍රතිවේද ධර්ම චක්‍රය දේශනා ධර්ම චක්‍රයයි කියලා ධර්ම චක්‍ර දෙකක් පවතිනවා මේ දහම තුල. එහෙනම් මොකද්ද මේ ප්‍රතිවේද ධර්ම චක්‍රය කියලා කිව්වේ? අතීත ලෝකේ සතුරන් නසන්න පින්නතුනේ ආයුධයක් පාවිච්චි කළා. ඒ ආයුධය තමයි මොකද්ද? චක්‍රායුධය. ඒ ආයුධය තමයි චක්‍රායුධය. නමුත් මෙතන කියන මේ චක්‍රය මොකක්ද? ඒ අතීතයේ පාවිච්චි කළ චක්‍රායුධයේ මිනිසුන් මොකද්ද වෙන්නේ? සතුරු ජනය මැදට ඒක දමලා ගැහුවොත් මිනිසුන් කපා කෙටි විසුණුලා යනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය අන්න ඒ වගේ මොකක් වගේද? කෙලෙස් නැමැති සතුරෝ කැපිලා යන ධර්ම චක්‍රයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. එදා බෝධිපාරයන්කේ සිට ඒ අවබෝධ කරගත්තු ලෝකෝත්තර නිවන උන්වහන්සේ ඒ නිවන අවබෝධ කරගන්නට අපි දන්නවා ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම එවැගේ මාර්ග ආදී සමූහයක් උන්වහන්සේ අවබෝධ කරගත්ත කියලා සඳහන් කළේ ඒ ස්ථානයේ 1500ක් පමණ වූ කෙලෙස් සතුරු මේ ධම්මචක්ක නැමැති
ධම්මචක්ක නැමැති ධම්මචක්‍රය නැමැති ආයුධයෙන් ඒ සියලු කෙලෙස් සතුරන් නසන්නට පුළුවන්කම ලැබුණා. ධර්මචක්‍රය නැමැති ආයුධයෙන් කෙලෙස් සතුරන් නසන්න සමත් වුණා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ බුදුරජාණන් වහන්සේට උපකාර වුණේ ධර්මයට අපි කියනවා ප්‍රතිවේද ධර්ම චක්‍ර කියලා. ඊළඟට මේ ප්‍රතිවේද ධර්ම චක්‍රය අවබෝධ කරගන්න බුදුරජාණන් සියලු කෙලෙසුන් නසා ලෝතර බුදු බවට පත් වුණා. ඉතින් සර්වඥන් වහන්සේ කරන මේ ධර්ම දේශනය අසන්නා වූ මේ ධර්මයේ අසන්නා වූ පිරිසට මොකද වෙන්නේ? මිනිස්යන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට තමන්ගේ චිත්ත සංතානවල පවතින රාගාදී කෙලෙස් ධර්ම, රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් ධර්ම බලයන් කැපිලා යනවා. දුර වෙලා යනවා. අයින් කර ගන්න පුළුවන්. සතුරන් කපන චක්‍රායුධයක් තරම් බලයක් තියෙනවා. මේ ඊටත් වඩා බල සම්පන්නයි මේ ධර්මයේ. මේ ධර්මයට පිටුපාපු කිසි කෙනෙක් ලෝකේ ධර්මයට පිටුපාපු කෙනෙක් මේ ලෝකේ මොකද වෙන්නේ? ඔහු විනාශ ස්වභාවයට පත් වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පිරිස මේ ලෝකයෙන් එතර වෙනවා. ලෝකෝත්තර කියලා ලෝකේ උත්තරීතර නාත ලෝකයෙන් එතර වෙන තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ නිසයි මේ ධර්මයට දේශනා ධර්ම චක්‍රය කියලා සඳහන් කරා. ඉතින් පින්වතුන්ට මේ ධර්මයේ ගුණ දැනෙන්න ඕන නිසායි මම මේ කාරණා කීපයක් තව කෙටියෙන් පින්වතුන් මතක් කරලා දුන්නේ. ඒ වගේ මතක ඇතිනේ පින්වතුන්ට ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පටි වත්යන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචවා ලෝකස්මින්තින් කියලා කිව්වේ මොකක්ද එහෙනම්? මේ තථාගතයන් වහන්සේගේ මේ ධර්ම චක්‍රේ අනුත්තර භාවය නේද මේ කියන්නේ? උතුම් භාවය නේද මේ කියන්නේ? යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රවරයෙකු විසින් වෙනස් ශාස්ත්‍රවරයෙකු විසින් ප්‍රකාශිත ධර්මයේ මේ විදිහේ වෙන්නේ නැහැ. මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න බෑ. මුල මැද අග ඊතා පැහැදිලි ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කිසිම ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කරුණු සහිතව ඔප්පු කරන්න බෑ මේ දුක්ඛ සත්‍ය නියම දුක්ඛ සත්‍යයක් නෙවෙයි කියලා මේ කාටවත් කියන්න බෑ. මේක ඒ තරම් සත්‍යයි. කුසල අකුසල ධර්මයන් කාටවත් අවලංගු කරන්න බෑ. වෙනස් කරන්න බෑ. මේ ලෝකේ යථා ස්වභාවය දේශනා කරලා තියෙන්නේ නම් මේ ධර්මයේ කියලා. මේක තවත් කෙනෙකුට වෙනස් කරන්න. අනුත්තරයන්නේ තියෙනවන්නේ සියල්ලටම වඩා මේ ධර්මයේ ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයක්, වෙනස් නොවන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකින් මේකේ මහානුභාවයක් තියෙනවා. ඒකයි අඟුලිමාල වගේ මහා ප්‍රචණ්ඩ පුද්ගලයෝ පවා දමනය වෙලා සෞම්‍ය ගුණ තියෙන මිනිස්සු බවට පත් වෙනවා. ඒ වගේම සුරාසොඳු සූදුකාරයෝ මේ වගේ පිරිස් පවා මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් මාර්ගට පත් වෙන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඉතින් මෙන්න මේක නිසා මේ ධර්මය මහා බල සම්පන්නයි. මේක උතුම් රත්නයක් බව බුදුරජාණන් වහන්සේ මේ 4 5 වෙනි ගාථා දෙකේ රතන සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේවා මේ කරුණු වලින් පින්නතුන්ගේ හිතට ගන්න ඕන දේ තමයි මේ ධර්මයේ මහා බල සම්පන්න, තෙද සම්පන්න වූ මේ ධර්මය අවබෝධ කර ගැනීම අප සතු ශ්‍රේෂ්ඨ යුතුයකමක් වගකීමක් නේද කියලා ඔබ හැමෝටම වැටහෙන්න ඕන. ඒ වගේ පින්නතුන් අහලා ඇති මේ ධර්මය ගැන කියනකොට මේ ධර්මයෙන් පුළුවන් ධර්මය හඳුන්වන නව ලෝකෝත්තර ධර්මය කියන කොටසක් නේද? ඒක නත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ධර්මය ගැන කතා කරන නිසා. මම මේ ඔක්කොම ධර්මය ගැන කතා කරන්නේ බොහොම ටිකයි ඒත් කියෙන්නේ. මොකද මේ නව ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ සෝවාන් මාර්ගය, සකෘදා මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය යන ආර්ය මාර්ග 4යි. ඵල 4යි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල 4යි 8යි. මෙන්න ඒත් එක්කම නිර්වාණ ධාතුව කියන කොටසයි ඔක්කොම නව ලෝකෝත්තර ධර්ම කියලා හඳුන්වනවා. ඒක තමයි තේරුම.
මොකද්ද මේ නවලෝකෝත්තර ධර්මය කියලා කියන එකේ තේරුම මොකද්ද? ලෝකයෙන් ඈතර කෙරෙව්වා අර 8 දෙනා මොකද ඉදිරි ගාථාවලදී මේ කියනවා. මේ පුද්ගලයෝ 8 දෙනා ගැන. ලෝකේ ඉක්මවා සිටින්නා වූ මේ ලෝකයෙන් ඈතර වූ ස්වභාවයෙන් කටයුතු කරන පිරිස නිසා මේක නවලෝකෝත්තර ධර්මයේ ආර්ය මාර්ග සතර ආර්ය ඵල සතර පිළිවෙත් පිරීමෙන් තමන් කෙරෙහි වෙන වෙනම උපදවාගත යුතු ධර්ම තියෙනවා. ඒක නිර්වාණය. ලෝකෝත්තර ඥාන වලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් නිර්වාණය කියන්නේ. අන්න ඒ නිසා මේක නව ලෝකෝත්තර ධර්මය කියලා කියනවා. ඒ වගේම පර්යාප්ත ධර්මයේ අසා බලා දැරිය යුතු ධර්මයේ හැටියට සඳහන් කරනවා. ඉතින් පින්නතුන් ඔය තවත් එක ක්‍රමයක් ඔය ධර්මයේ ගැන දහම් පොතේ විස්තර කරනවා. තවත් ක්‍රමයකින් මේ ධර්මයේ සඳහන් කරනවා. මොකද්ද? පර්යාප්ති ධර්ම, ප්‍රතිපත්ති ධර්ම, ප්‍රතිවේද ධර්ම කියන ඔබට අහන්න ලැබෙවි. මොකද්ද මේ පර්යාප්ති ධර්මයේ? සූත්‍ර, අභිධර්ම, විනය සංඛ්‍යාත මේ පිටකය තියෙනවනේ. අන්න ඒකට කිව්වා පර්යාප්ති ධර්මය කියලා. සූත්‍ර, විනය සංඛ්‍යාත ඔය තියෙන අටුවා ටීකා මේ හැම දෙයක්ම ගත්තොත් පර්යාප්ති ධර්ම. ඊළඟට මේක තියෙනවා මේ ඒ තුල තියෙන පුළුවන් ශ්‍රාවක භාෂිත, ඍෂි භාෂිත, දේව භාෂිත තියෙන්න පුළුවන්. අන්න ඒ සියල්ලම ඒ දේශනා කළ හැමදේම බුදුරජාණන් වහන්සේ ඒව සුදුසුයි සත්‍යයි කියලා අනුමත කරලා තියෙනවා. ඊළඟ අටුවා ටීකා ගැටපද කුද්දක සික්කා, කුද්ද සික්කා, මූල සික්කා ඔය වගේ අභිධම්මාවතාර නොයෙකුත් ග්‍රන්ථ සම්පාදනය වෙලා තියෙනවා. මේ සියල්ලම අර පිටකත්‍රේ පරිවාර ග්‍රන්ථයි මේ හැම දෙයකටම අපි කියනවා පර්යාප්ති ධර්මය කියලා. ඊළඟ මොකක්ද එහෙනම් ප්‍රතිපත්ති ධර්මය කියලා සඳහන් කරන්නේ. අපි සතර අපායේ මිදීමට දෙව් මිනිස් සැප නිවන් සම්පත් ලබා ගන්න පිරිය යුතු ශාසනික ප්‍රතිපත්ති තියෙනවා. මෙන්න මේවට අපි කියනවා ප්‍රතිපත්ති ධර්ම කියලා. ගිහියන් විසින් ඔවුන්ට සුදුසු පරිදි ඒ කටයුතු ප්‍රතිපත්තිය දෙන්න ඕන. පැවිද්දන් විසින් පැවිද්දන්ට සුදුසු පරිදි පිළිවෙත් පුරන. ඒවට අපි කියන දන් දීම, මාපියන්ට උපස්ථාන කිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, පංචශීල, අෂ්ටශීල, දසශීල, දූතාංග, ඒ වගේ ඉන්ද්‍රිය සංවර, ආජීව පරිසුද්ධ සීල, ප්‍රත්‍යසන්නිස්සිත සීල, නීවරණ ප්‍රහාණය, ඔය වගේ සමත විදර්ශනා භාවනාදී මේ ඔක්කොම ප්‍රතිපත්ති ධර්මයේ හැටියට ඒ වගේම රූපාවචර සමාපatti ආදීට පැමිණීම මේ ඔක්කොම ප්‍රතිපත්ති ධර්ම හැටියටයි සැලකන්නේ. එහෙමනම් ඊළඟ ධර්මයක් හඳුන්වනවා මේ ප්‍රතිවේද ධර්මය කියලා. ආර්ය මාර්ග සතර, ආර්ය ඵල සතර නිර්වාණයට යන අර කලින් සඳහන් කරන නවලෝකෝත්තර ධර්මයට තවක් කියනවා ප්‍රතිවේද ධර්මය කියලා. ඉතින් පින්නතුනේ එහෙමනම් මම ධර්මය ගැන වඩාත් කියන්න ගියොත් මේක ඉතිරි කාරණාටිය කියන්න කාලය මදි වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුන් බොහොම ඕනෑකමෙන් යුක්තව මේ ධම්ම කියන මොකද්ද මේ ධම්ම කියන එක විවිධාර්ථයෙන් යෙදිලා බණ පොත්වල සඳහන් වේවි. ඒ යෙදෙනකොට ඒ තැන්වල යෙදෙනකොට ඒ කාරණා ඔස්සේ මේ ධම්ම කියන්නේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න ඕන. ශරීරය ගැන කියද්දී මේ ශරීරයේ තියෙන ධම්මතාවය තේරුම් ගන්න. මනස ගැන කියනකොට මනසේ තියෙන ධම්මතාවය තේරුම් ගන්න. අවට ලෝකයේ ගැන කියද්දී අවට ලෝකයේ තියෙන ධම්මතාවය තේරුම් ගන්න. අපි සෝභා ධම්ම කියලා කියනවනේ. අන්න ඒ වගේ මේ ධර්මය ඇති සැටියෙන් කරන පැහැදිලි කිරීම මේ ධර්මයේ ගුණයක් හැටියට ඔබ සලකන්න ඕන. ඒකනේ ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ මේ ධර්මය අකාලිකයි. කලින් කලට වෙනස් වෙන්න බෑ. මේ දත් කියපු දේ අදත් වළංගුවේ අද කියන දේ හෙටත් වළංගු භාවයට යුක්තයි. ඒක තමයි මේ ධර්මයේ තියෙන ගුණය. ඉතින් මෙන්න මේ ධර්මයේ ගුණ සඳහන් කරුණා 4 5 වෙනි ගාථාවලින්. දැන් පින්නොතින් අපි බලමු 6 වෙනි ගාථාවෙන් කියවෙන්නේ මොකක් ගැනද කියලා. කවුරු ගැනද කියලා බලමු. ඒ තමයි 6 වෙනි ගාථාවේ "යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති." ඔන්න බලන්න මේ 6 වෙනි ගාථාව කියනවා. දැන් අපි මේ "යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා" කියන දන්නවා පුද්ගලයන් වහන්සේලා 8 නම කවුද කියලා. දැන් මම කලින් සඳහන් කළා. සෝතාපට්ටි මාර්ග, සෝතාපට්ටි ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල කියන මේ පුද්ගලයන් වහන්සේලා 8 නම අපි හඳුන්වනවා
අෂ්ටාරි පුද්ගලයන් වහන්සේලා හැටියට. එතකොට මෙතන සඳහන් කරන අට්ඨ සතම්පසත්තා ඒ පුද්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. මෙතන මේ කියනවා චත්තාරි ඒතානි හතර දෙනා යුග වශයෙන් පුද්ගලයෝ 8-9ක් ඉන්නවා. හැබැයි මේ අට්ඨ සතං කියනකොට පාලි තේරුම ආර්ය පුද්ගලයන් වහන්සේලා 108-9ක් වැඩ ඉන්න බවයි මේ සඳහන් කරන්නේ. එතකොට මේ 108-9ක් මහා සංඝරත්නය ඔබ දැනගෙන හිටියද මීට පෙර? කවුද මේ? උන්වහන්සේලා 108-9 සාරාංශ වශයෙන් ගත්තම පුද්ගලයන් වහන්සේලා 8-9යි. 100 විස්තරාර්ථ වශයෙන් බැලුවම උන්වහන්සේලා 108-9ක් වශයෙන් ආර්ය පුද්ගලයන් වහන්සේලා. ඒ උන්වහන්සේලා දක්ෂිනාවට සුදුසු වෙති. ඒ වගේම මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට දෙන ලද දානි මහත්ඵල මහානිසංස ඵල විපාක ගෙන දෙනවා. ඒ නිසා ඉදම්පි සංඝී රතනම් පනීතං. ආන්න මේක මේ මහා සංඝ රත්නයේ තියෙන උතුම් ගුණයක්. මේ සත්‍ය බලෙන ඔබ සමසෝපත් වේවා. දැන් බලන්න පින්නතුනේ බුද්ධ ගුණ සඳහන් කළා. ගාථා දෙකකින් ධර්මයේ ගුණ සඳහන් කරනවා. තුන්වෙනුව මේ සූත්‍ර දේශනාවේ 6 වෙනි ගාථාවේ සිට 13 වෙනි ඒ වගේම 11 වෙනි ගාථාව දක්වාම කියවෙනවා සංඝයාගේ ගුණ. ගාථා 6කින් සංඝ ගුණ ගැන කියවෙනවා මෙතන සිට. දැන් පින්නතුන්ට මම මතක් කරන්න ඕන මෙතෙන්දී මේ අට්ඨ සතම්පසත්තා කියන එක නම් අපිට එච්චර හුරු නැහැ. මේ ගැන සමහර උදවිය කියන මේ අට්ඨ සතං කිව්වේ පුද්ගලයන් වහන්සේලා 8-9. සමහර පොත්පත්වල සඳහන් කරන පුද්ගලයන් මේ මහා සංඝරත්නය 108යි කියලා. මෙන්න මෙතෙන්දී පොඩ්ඩක් ඔබ කල්පනා කරන්න ඕන අපි රතන සූත්‍රය මන් දන්නේ ඇයි මේ 108 වරක් අහන්නේ. මට නම් දැනෙන කාරණාව තමයි මේ රතන සූත්‍රය ඇතුළත් වෙනවා 108 ආර්ය සංඝරත්න 108 නමක් පිළිබඳව උන්වහන්සේලාගේ ගුණයන්ට සරලන පරිදි මේ 108 වාරයක් දේශනා කරනවාදෝ කියලා මට හැඟෙනවා. මේක සත්‍යයක් ක්‍රියාවක් වශයෙන් කරනවා. ඒ වගේම රතන සූත්‍රයේ 9 වාරයක් වෙන නවහරාදී බුදුගුණයන් සඳහා. එහෙම කියන අවස්ථාද තියෙනවා. නැතුව නෙමෙයි. ඒ වගේම රත්නත්‍රී ගුණ 24ක් වශයෙන් සාරාංශගත වෙලා කෙටි කරලා හකුලුවා දක්වපු අවස්ථා නිසා රතන සූත්‍රයේ 24 වාරයක් කියන්න පුළුවන් මේ අර්ථය සලකාගෙන. එහෙම නැතුව නක්ෂත්‍ර එහෙම නැත්නම් සංඛ්‍යා විද්‍යාව අනුව එහෙම 108 වාරයක් කියනවාද කියලා ඔබ සොයලා බලන්න. කොහොම නමුත් අපිට තොරතුරක් හම් වෙනවා මේ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ 108 වැදෑරුම් සංඝරත්නය කවුද කියන එක අපිට පැහැදිලි කරනවා පින්වතුනි. එහෙමනම් මේ දක්වන පුද්ගලයන් වහන්සේලා කවුද? ඒ උන්වහන්සේලා අතර ඉන්න ඒ සංඝ රත්නය කවුරුන්දයි කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. ඊ අතර පින්වතුනි පළමු ආර්ය පුද්ගල භාවයට පත් වෙන පුද්ගලයන් වහන්සේ අපි දන්නවා කවුද? සෝවාන් පුද්ගලයා කියලා. ඉතින් මේක මම දීර්ඝ වශයෙන් එකින් එක විස්තර කළොත් බොහෝ කාලයක් ගත වෙන නිසා මේ උන්වහන්සේලා පිළිබඳව දැක්වෙන සාරාංශගත විස්තරයක් මම කරලා ආර්ය සංඝ රත්නය මොනතරම් තෙද සම්පන්නද බල සම්පන්නද කියන කාරණාව පින්නතුන්ට වටහලා දෙනවා. ඒ අනුව සූත්‍ර නිපාතයේ ආර්ය පුද්ගල විභාගයේ දක්වන ඒ අටුවාවෙහි මෙන්න මේ වගේ විස්තරයක් දක්වනවා පින්නතුනි. "යේ පුද්ගලාට සතම්පසත්තා චත්තාරීතාන" කියන ගාථාව පිළිබඳව මෙන්න මේ වගේ විස්තරයක් කියනවා. ඒ තමයි මේ සෝවාන් පුද්ගලයන් වහන්සේලා ඒක බීජය කෝලංකෝලය සත්තක්කත්තු පරමයයි සෝවාන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්න බව සඳහන් කරනවා. ඒ උන්වහන්සේලා 3 දෙනාත් ඒ වගේම අනාගාමී පුද්ගලයන් වහන්සේලා 3 නම. ඒ 3 නම බෙදලා තියෙන්නේ කාම, රූප,
රූප අරූප කියන භව තුනෙහි ඵල ප්‍රාප්ත සකු르දාගාමි පුද්ගලයන් තුන්දෙනෙක්. ඒතර මෙන්න මේ තුන්දෙනා නැවතත් පින්වතුනේ ප්‍රතිපදා අනුව ඒ මගටපත් වුණු මේ පුද්ගලයන් වහන්සේලා ප්‍රතිපදා අනුව හතර ප්‍රතිපදාව අනුව උන්වහන්සේලා හතර කොට්ටාසයක් හැටියට දක්වනවා. හතර නමක් හැටියට දක්වනවා. කවුද මේ හතර කොට්ටාසයක් වුණා පස්සේ කීන මැද්දට කොට? සෝවාන් පුද්ගලයන් වහන්සේලා ප්‍රතිපදා හතරේ ගමන් කරන විදිහට ගත්තම ඒ ප්‍රතිපදා හතර ගත්තම එතන 12යි. සකු르දාගාමී පුද්ගලයන් තුන්දෙනා අර රූප අරූප භව තුනෙහි ඵල ප්‍රාප්ත වෙනවා කියලා කිව්වනේ. ඒ තුන්දෙනා ප්‍රතිපදා අනුව ගත්තොත් එතනත් 4 3 12යි 12යි 24යි. ඊළඟට පින්වතුනේ අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දන්සෝත අකනිට්ඨගාමි කියලා මේ අවියෙහි ඉන්න අනාගාමී පුද්ගලයන් වහන්සේලා 5 නමයි. අතප්පියෙහි ඉන්න අනාගාමී පුද්ගලයන් 5 දෙනයි. සුදස්සයේ ඉන්න අනාගාමී පුද්ගලයන් 5 දෙනයි. සුදස්සී භූමියේ ඉන්න අනාගාමී පුද්ගලයන් 5 දෙනයි ගත්තම එතන 5 වරක් 4 20යි 20යි අර අතන කලින් 24යි කීයද 44යි. ඊ 44 දෙනා අතරට එකතු වෙනවා මේ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකයේ ඉන්නවා මේ අනාගාමී පුද්ගලයන් 4 දෙනෙක්. මොකද අනාගාමී විස්තරය තවදුරටත් පින්නතුන් අධ්‍යයනය කළොත් තේරෙවි. උද්දන්සෝත කියලා කෙනෙක් අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ නැහැ. ඒ නිසා එතන ඉන්නේ 4 දෙනයි. ඒ 4 දෙනාත් එක්ක එහෙනම් 44යි මේ 4යි 48යි. මේ විදිහට අනාගාමී පුද්ගලයන් වහන්සේලා 24 දෙනෙක් ගැන කිව්වනේ. ඒතකොට මේ 24යි අතන කලින් සෝවාන් සකෘදාගාමී 48යි. ඊළඟට පින්වත්නි මේ සුස්ක විදර්ශක රහතන් වහන්සේ සමතයානික රහතන් වහන්සේලා කියලා අරහත් පුද්ගලයන් වහන්සේලා මේ සූත්‍ර නිපාත අටුවාවේ දෙන්නේ දක්වනවා. එහෙනම් අර 48යි මේ දෙනමයි 50යි. ඊළඟට මාර්ගස්ත පුද්ගලයෝ 4 දෙනෙක්. මාර්ගයේ 4 ගමන් කරන පුද්ගලයන් වහන්සේලා 4 දෙනෙක් ඉන්නවනේ. අර ඵලලාභී පුද්ගලයන් වහන්සේලා ගැන මෙතෙක් කිව්වේ මේ 50 දෙනාම ගැන ඵලලාභී. ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවනේ. ඒ 4 දෙනාත් එක්ක අර 50යි 4යි ගත්තම 54 දෙනයි. අන්නේ සියලු 54 නමම ආර්ය සංඝරත්නය නැවතත් මේ 54 ස්වභාවයට තත්වයට මගට උන්වහන්සේලාපත් වුණු ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වැඩි ශ්‍රද්ධාව නිසා එක්ක මේ තත්ත්වයටපත් වෙන්න ඕන. ඒකම නැත්නම් ප්‍රඥාවී තිබුණු බලමහිමේ නිසා මේ තත්ත්වයටපත් වෙන්න ඕන. ඒ අනුව ගත්තම 54 දෙකෙන් වැඩි කළාම 108යි. ඔන්න ඔය විදිහට මම මේ ධර්ම දේශන අවසානයේ තවත් වඩාත් හොඳට විස්තර කොටසක් පින්නතුන්ට මේක තේරුම් ගන්න ඕන නිසා මම මේ ධර්ම දේශනාව පින්නතුන්ට මතුවට අහනකොට මේ පුද්ගලයන් වහන්සේලා 108 නම තවත් පැහැදිලිව විස්තර සටහනක් ඇතිව ඔබට ඉදිරි කාලේ YouTube එකේ ධර්ම දේශනාව අහන්න ලැබෙයි. ඉතින් මම මේ ගාථාව ගොඩාක් විස්තර කියන්න නැතුව පුළුවන් තරම් කෙටියෙන් සඳහන් කරනවා. ඉතින් මේ ආර්ය සංඝරත්නයේ උතුම් ගුණය නිසා මේ ආර්ය සංඝරත්නයේ උතුම් රත්න භාවය නිසා උන්වහන්සේලා අපි රත්න ලෙස හඳුන්වනවා. රත්න භාවයෙන් පත් වුණා. ඒ තරම් වටින වැදගත් පිරිසක් නිසායි මේ මහා සංඝරත්නය ඉදම්පි සංඝේ රතනං පනීතං ඒ තේන සච්චේන සුවත්වතු කිව්වාගේ ඒ නිසා උන්වහන්සේලා උතුම් රත්න භාවයෙන් පිදුම් ලබනවා. එනම් බුද්ධ ධම්ම සංඝ හත්වෙනි ගාථාවේ කියනවා තව කියනවා මේ ආර්ය සංඝරත්නය තවත් ඉන්න විවිධාකාර ගුණයන්ටපත් වුණු සංඝරත්නය. තේ කීන බීජා යතින්ද කීලෝ පඨවින් සිතෝසියා
ආදී වශයෙන් දේශනා කරන යම් කෙනෙක් නෑ. ඒ පුද්ගලාන කිව්වේ ඊළඟට ඒ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනාමි. මේ සඳහන් කළේ කවුරු ගැනද එහෙමනම්? ඒත් සංඝරත්නය මනසා දල්හේන ස්ථිර වූ සිතින් මනාකොට මනස සකස් කරගත්තා වූ ගමන පිළිල කරගත්තා වූ ඒ උතුම් පිරිස මේ ශාසනයේ හික්මී සිටින මේ පිරිස නිවනට බැසගත් පිරිස ඒකාන්ත වශයෙන්ම නිවන් සුව වළඳනවා. උන්වහන්සේලා රහත් ඵලයට පැමිණෙනවා. ඒ කියන්නේ මනසා දල්හේන සෝවාන් සකෘදාගාමී අනාගාමී කියන ආර්ය සංඝ රත්නය, ඒ පත්තුණු සංඝ රත්නය, ඒ ආර්ය පුද්ගලයන් වහන්සේලා මේ ලෝකේ සම්පූර්ණයෙන්ම නිවි භාවයට පත් වුන්නේ නැහැ මේ ජීවිතය තුළ. නමුත් ස්ථිරවම තෙරුවන් ගුණ පිහිටවා ප්‍රඥාව දියුණු කරගත්තු උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා වෙනවා. උන්වහන්සේලාට නැවත උපතක් නැවත භවයක් නැහැ. උන්වහන්සේලා මෙලොවදීම ඒ උතුම් අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආර්ය සංඝ රත්නයද මේ සත්‍ය බලයෙන් ඔබ සමට සිත් වේවා කියලා පතනවා. ඊළඟට අටවෙනි ගාථාව තමයි කියන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා කියලා. ඉන්ද්‍ර කීලයක් වගේ. මේ පොළොවේ හිටවපු කණුවක් හිටවුවොත් මේ පොළොවේ සතර දිශාවෙන් එන සුළඟින් සෙලවෙන්නේ නැතුව මේ කණුව තියෙනවා. අන්නේ කණුවක් වගේ තමයි කවුද මේ කණුවට උපමා කරගත්තේ? ආර්ය පුද්ගලයන් වහන්සේලා. උන්වහන්සේලා ඉන්ද්‍ර කීලයක් වගේ මේ සංඝ රත්නය. ඒ කවුද? නොසෙල්වන ගුණයෙන් සිටින ඒ උතුම් සංඝ රත්නය රහත් භාවයට පත් වුණු මේ මාර්ගයට පත් වුණු මේ උතුම් සංඝ රත්නය නැවත හැරීමක් නැහැ. ඒ වගේම නොසෙල්වන සිතක් ඇති කරගෙන තියෙනවා. එහෙනම් පින්නතුන් දැන් කල්පනා කරන්න ඕන තුනුරුවන් කෙරෙහි ಗುಣ මද ප්‍රමාණයක් හරි දැනගත්තු කෙනා ඒ නොසෙල්ලූ සිතකින් ගමන් කරනවා. ඔබත් එහෙම ගමන් කරන කෙනෙක්ද කියන දේ ඔබ හිතා බලන්න. මේකයි සත්‍ය ක්‍රියාව කරන්න. ඊළඟට කියනවා "යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි" ආදි වශයෙන් දේශනා කරන්නේ සංඝයාගේ ගුණයක්. ඒ ගැඹුරු නුවණ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කෙරෙහි ගැඹුරින් අධ්‍යයනය කළා, අවබෝධ කරගත්තු උන්වහන්සේලා බුසප්පමත්තා දෙහිවින්ම උන්වහන්සේලා කවුද මේ ගැඹුරු ධර්මය කෙරෙහි අවබෝධ කරගත්තා. නමුත් ප්‍රමාදයටපත් වෙලා ඉන්නවා. නමුත් ප්‍රමාදයටපත් උනත් ආත්ම භාවයන් තේ භවං අට්ඨමං ආදියන්ති. ආත්ම භාවයන් 8ක් නම් ඒ අයට නැහැ. කවුද මේ සංඝ පිරිස? එහෙනම් ආත්ම භාවයක් 8ක් නැති භව 7කින් කෙලවර කරන්නේ කවුද පින්නතුනේ? ඒ පිරිසට මේ ගාථාවේ කියනවා ප්‍රමාදයි. භව 7ක් තියෙනවා. නමුත් ඔවුන් දුකින් නිදහස් වෙලා තියෙනවා. ඒ නිදුක් වුණු පිරිස කවුද? සෝවාන් පත් වුණු පුද්ගලයන් වහන්සේලා, ආර්ය තත්ත්වයට පත් වුණු පුද්ගලයන් වහන්සේලා. ඒ සත්‍ය බලයෙන් ඔබ සමසුපත් වේවා කියනවා. ඊළඟට සහ වස්ස දස්සන සම්පදාය දාස ධම්මා යත මේ සෝවාන් පුද්ගලයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. උන්වහන්සේලා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුنين නිදහස් වුණු සසර ඇද බැඳ තබන මේ ධර්ම තුنين නිදහස් වෙලා පින්නතුනි. සක්කාය දිට්ඨිය කියන එක මම කෙටියෙන් කියනවා. බුද්ධ ආදී අටතැන්හි ඇති වෙන සැකය වුන් තුල නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රි සැකයක් නැහැ. ඒ සියල්ලම නැති කරගත්තු. ඒ වගේ අට ස්ථානයක සැකය දුරු කරගත් පිරිසයි මේ සඳහන් කරන්නේ. මම හිතනවා පින්නතුන්ට දීර්ඝව කිව්ව ධර්ම දේශනාව දික් වෙනවා. නමුත් කෙටියෙන් හරි මතක් කරන්න ඕනේ. ඒක බුදුහාඳුරගෙන ධර්මයේ කෙරෙහි, ඊළඟට ආර්ය සංඝයා කෙරෙහි, සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය කෙරෙහි පළක් තියෙනවා. ඒක නැහැ කියලා හිතන්නේ නැහැ, සැකයක් නැහැ. ඒක මම අතීතයේ වූයේද නැතද කියලා එහෙම සැක නැහැ.
අනාගතයේ උපදිනවද කියලා එහෙම සැකයක් නැහැ. ඒ වගේම අතීත අනාගත දෙකම පිළිබඳව සැක පහල කරගන්නෙත් නැහැ. අවිද්‍යාදී හේතුන්ගේ සංස්කාර ධර්ම මේ හේතුඵල ධම පිළිබඳව හටගත්තු මේ සංසාර ගමන පිළිබඳ සැක ඇති කරගෙන නැහැ. හේතුඵල ධර්ම පිළිබඳව සැක ඇති කරගෙන නැහැ. ඉතින් මෙන්න මේ සැක සියල්ල අයින් කරගත්තු කෙනා තමයි විචිකිච්ඡාව සෝවාන් ඵලයටපත් වෙන කෙනා තුළ තියෙන්නේ. පින්වතුන් තුවා විමසලා බලන්න ඕන අපි තුළ තාමත් මේවා තියෙනවා නම් අපි කොහෙද ඉන්නේ කියලා. සීලබ්බත කියලා කිව්වන් පස්සේ ඒත් එහෙමයි. සීලබ්බත පරාමාස කිසිම වැරදි සීලයකට බැසගන්නේ නැහැ. පරාමර්ශණය කරගන්නේ නැහැ. මිත්‍යා මත සමාදන් වෙලා ඉන්නේ නැහැ. මෝඩ ශ්‍රද්ධාදී ඇති කරගෙන අපි කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකෙන් නිවනට යන්න පුළුවන්, මේකෙන් දිව්‍ය ලෝක යන්න පුළුවන්, මේ ටිකලා මේවා ටිකලා ඒ වගේ මිත්‍යා අදහස් තුල ඉන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සංයෝජන තුන ප්‍රහාණය කරගත්තු කෙනා සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. හැබැයි නැති භවං අට්ඨමං ආදී කියලා කලින් සඳහන් කළා. මේ අය සතර අපායේ ජහිතා භවಂತಿ චතු හපායේ හිච විප්ප මුත්තෝ චචාවිඨානානි අබබ්බෝ කාතු. අන්න බලන්න මේ පිරිස සතර අපායේ උපදින්නේ. චචාවිඨානානි අබබ්බෝ කාතු. මේ හයවැදෑරු බරපතල පාපයන් කරන්නේ. මොකක්ද හයවැදෑරු බරපතල පාප කියලා සඳහන් කළේ? පංචානන්තරීය පාප කර්ම කරන්නේ නැහැ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මෙන්න මේකයි හයවැදෑරු බරපතල පාප. එතකොට ඒ தත්ත්වෙට මේ අයකින් කවදාවත් කෙරෙන්නේ නැහැ අර සංයෝජන තුලින් මිදිච්ච කෙනා. මෙන්න මේකත් මේ ආර්ය සංඝරත්නයේ ගුණය මුලින් මතක තියාගන්න. ප්‍රමාදයි කියලා මේක සඳහන් කළත් එහෙම හරි බව හතකින් හරි මේ දුක් කෙලවර කරගෙන සමත් වුණා නම් ඒ ආර්ය සංඝරත්නයේ උතුම් ගුණයක් මේ සත්‍ය බඳු තුබ සූපත් වේවා. ඊළඟට 11 වෙනි ගාථාවෙන් කියනවා නැවතත් මේ සෝවාන් පුද්ගල තෙමේ කයින් වචනේ මේ කිසිම පවක් කරන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා කයින් වචනේ කිසි පවක් මම මේ විස්තර ටික මේකට මේ ධර්ම දේශනාවට සම්බන්ධ ලිපියක් ඇතුළත් කරලා විස්තර ඔබට සපයලා දෙනවා. අර සෝවාන් පුද්ගලයා පිළිබඳවම ගාථා 4කින් මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ සෝවාන් පුද්ගලයන් පිළිබඳව. මේක ඒ තරම්ම කෙනෙකුට මේ ගාථා 4කින් මේ සූත්‍රය කියන්නේ අඩුම අවස්ථාව. ඒ වගේම පළමු පියවර මේ සංසාර ගමන දුක කෙලවර කරන ලබන නිවනක් අවබෝධ කරගන්න පළවෙනි පියවර පළවෙනි අවස්ථාව සෝවාන් ඵලයටපත් වීම. ඉතින් ඒකයි මේ සංඝ රත්නයේ ගුණ ගැන බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය බලය එකක් ඒක. ඊළඟට මේ ආර්ය සංඝ රත්නයේ මේ ගුණ බලයෙන් ඔබට සෝයක් ලබන්න පුළුවන්. ඒ අඩුම එහෙම නැත්නම් තියෙන පළවෙනි පියවරේ පිහිටියා වූ යම් ආර්ය සංඝ රත්නයක් ඉන්නවා. උන්වහන්සේලා ගුණය සිල්වත්කම ඒ වගේ උන්වහන්සේලාගේ තියෙන ආනුභාවය බල සම්පන්නයි කියන එක අපි වටහා ගන්න ඕනේ. වනප්ප කුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මි ගිම්පි 12 වෙනි ගාථාවේ කියනවා ගිම්හාන මාසේ පළමු ග්‍රීෂ්ම මාසේ ඒ කියන්නේ ග්‍රීෂ්ම කාලය දැන් සීත කාලය වින්ටර් එක ඉවත් වෙලා ග්‍රීෂ්ම කාලය උදා වුණාම හැබැයි මේ ඒ ස්ප්‍රින්ට් එකේ නෙවෙයි ග්‍රීෂ්ම කාලය අන්නේ කාලේ ඇති වෙන්නේ ගස්වල මල් පිපිලා ගෙඩි පළ හට ගන්න කාලයක් වෙනවනේ. අන්න ඒ වගේ මෙතන දැන් 12 වෙනි 13 වෙනි ගාථා දෙකේ නැවතත් ධර්මයේ සහ බුදුරජාණන් වහන්සේගේ සහ ධර්මයේ ගුණ ගැන සඳහන් කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ මිශ්‍රව දේශනා කරනවා 12 13 වෙනි ගාථා. දැන් මුලදී මේ සූත්‍ර දේශනාව පටන් ගත්තේ බුද්ධ ධම්ම සංඝ ගුණ වලින්. දැන් නැවතත් මේ සූත්‍ර දේශනාව අවසන් වීගෙන යන්නේ කොහොමද? බුද්ධ ධම්ම සංඝ කියන ගුණ වලින් අවසන් වීගෙන මතක් කරලා සත්‍යක්‍රියා කරනවා පින්වතුනි. අන්නේ ග්‍රීෂ්ම කාලයේ
සුපිපෙන මල් ආදිය යම්සේ හටගන්නේද මේ නිර්වාණයට පමුණුන උතුම් ධර්මය. මේ නිර්වාණයට පමුණුන ධර්මය, සසරෙන් එතර වෙන ධර්මය පරමං හිතාය. නිවන් පිණිසම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිවන් පිණිස, සසරෙන් එතර වීම පිණිසයි දේශනා කළේ. අන්නේ උතුම් ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ තරම් උතුම් රත්නයක් වෙන නැහැ. ඒ සත්‍ය බලන උතුම් සුවපත් වේවා. වරු වරඤ්ඤු වරදු වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශේ කියලා කියනවා. ඒ වගේම කියනවා මේ ධර්මය නවතත් කියනොත් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණය මේ ධර්මයේ හරියට නිවන් පිණිස උතුම් නිවන් සාදා දෙන්නා වූ නිවන් මගම ගෙන හැරපාන ධර්මයක්. හොඳට මතක තියාගන්න. වෙන කිසිවක් ගැන නෙවෙයි. නිවන් පිණිසයි. ඔබ වෙන සූත්‍රගත මෙලොව අභිවෘද්ධියට කරුණු සකස් කළා. මංගල සූත්‍රයේ බහයි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කරුණු 32ක්. ඒ ඇසුවා. ඒ හැම දෙයකම කෙලවර වෙන්නේ උතුම් ආර්ය තත්ත්වයටපත් වෙන මගයි ඒ සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේක උතුම් ධර්ම රත්නිය, මේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම රත්නියේ තියෙන උතුම්ම ගුණයක් කියලා ඔබ දැනගන්න ඕන. ඒ සත්‍ය බලන ඔබ සුවපත් වේවා. 14 වෙනි ගාථාවෙන් නැවතත් තුනුතුනි ආර්ය සංඝ රත්නයේ ගුණ පැහැදිලි කරනවා. කීනම් පුරාණං නවන්නත් සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මි. මොකද්ද මේ කියන්නේ? පුරාතන කර්ම ශීන කරගත්තු, ෂේ කරගත්තු අලුත් භවයක් නැති කෙනෙක් නැතේ භවං නවන් නත්ති සම්භවං. අලුත් භවයක් නැත්නම් ආයතිකේ භවස්මි මතු භවයක් ඇති කරන්නේ නැහැ කියන කෙනෙක්. විරත් චිත්තා සිත් ඇති මේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා විඥාන සංඛ්‍යාත අවිරෝලී ඡන්දා පුනරුත්පත්තියකට ආසාවක් නැහැ. මේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ධෛර්ය සම්පන්න. කවුද මේ ධීරා ධෛර්ය සම්පන්නෝ? මේ පෙර ඊළඟ ආත්මයක් නැති අලුත් භවයක් නැති කරගත්තේ කවුද? අපි දන්නවා කවුද? උතුම් රහතන් වහන්සේලා. කවුරු වගේද මේ ලෝකේ උන්වහන්සේලා මේ යථා යම්පදීතු මේ පහනක් මෙන් පිරී නිවීමටපත් වෙනවා. පහන නිවිල ගියාට පස්සේ ආයි දෙයක් නැහැ. එනිසා ඒක එතන නිවිල ගියා. ඒහා සමානසේ උපමාවෙන් පෙන්නනවා තේරුම් ගන්න කියලා. උන්වහන්සේලා නැවත මේ ලෝකෙ බැඳීම් ඇති කරගෙන නැහැ. උපදින්න කාරණා සකස් කරගන්න. නිවි සනසී භාවයටපත් වුණා. මේ ආර්ය සංඝේ රත්නයේ සත් ගුණයක්. මේ සත්‍ය බඳ ඔබ හැම දින අසුපත් වේවා කියලා අවසානයේදී දේශනා කරනවා. එහෙමනම් ඔබ දැන් බුද්ධ ධම්ම සංඝ ගුණත් නැවතත් සඳහන් කරනවා. බුද්ධ ධම්ම සංඝ ගුණ අවසානයේ කියනවා. පටන් ගත්තේ බුද්ධ ධම්ම සංඝ, අවසන් කළේ බුද්ධ ධම්ම සංඝ. මෙන්න මේ උතුම් රත්නත්‍රය මහා බල සම්පන්න සත්‍යයක් මේ දේශනා කළේ. ඒ නිසා යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තනික්කි. ඒ නිසා මේ ස්ථානයේ රැස්වුණු යම් අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවද? අහසේ වූ අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවද? ඒ ඉන්නවනම් දැන් මේ හැමෝම එකතු වෙලා තථාගත වූ දේව මනුෂ්‍ය භූත දෙව් මිනිසුන් විසින් පුදුණු ලබන ඒ බුදුරජාණන් වහන්සේ අපි හැමෝම වන්දනා කරමු, নমස්කාර කරමු. ඒ নমස්කාර කිරීමෙනුත් අන්න බලන්න බුද්ධං නමස්කාර කිරීමෙනුත් ඔබ සියලු සත්‍යයන් හට සිත් වේවා. ඒ වගේම කියනවා මේ ස්ථානයේ රැස්වුණු පොළොවේහි හෝ ඒ වගේ පොළොවේහි හෝ රැස්වුණු අමනුෂ්‍ය කෙනෙක් වේද, ඒ වගේම අහසේ හෝ රැස් වෙච්ච අමනුෂ්‍ය කෙනෙක් වේද, ඒ සියලු දෙනාම එකතු වෙලා එහෙනම් මේ උතුම් ධර්ම රත්නයට අපි নমස්කාර කරමු. নমස්කාර වේවා. ඒ নমස්කාර කර සත්‍ය බලයෙන්ුත් ඔබ හැමට සිත් වේවා. එසේම මේ ස්ථානයේ රැස්වුණු යම් කිසි පොළවේ හරි අහසේ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වේනම් ඒ අමනුෂ්‍යෝ සියලු දෙනාම මේ දෙව් මිනිසුන් විසින් පොදුණු ලබන ආර්ය සංඝ රත්නය, උතුම් සංඝ රත්නය අපි නම දිනවා. ඒ නම දූ සත්‍ය බලයෙන් ඔබ හැම දිනාම සුවපත් වේවා කියලා තමයි ඔන්න අපි මේ රතන සූත්‍රය ගාථාව බලන්න. ඊටාම මනවින් දේශනා කළ මේ දේශනාව තරම් මහා බල සම්පන්න දේශනාවක්
නැති තරම් පින්වතුනි. ඉතින් මේක සත්‍යක්‍රියාවක වශයෙන් ඔබ නිතර නිතර අහනවා නම් මේකින් කියවුණු බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න. එසේ අවබෝධ කරගන්න පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණේ උදාාර පුණ්‍ය ශක්තිය සත්‍ය බලයත් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති.